ඔයාලා ඔක්කොම ලියාගෙන තියෙන්නේ ඇඳගෙන තියෙන්නේ ගැටලුවක් තියනවද? හරි. කට්ටිය හදලා තියෙනනේ කට්ටිය. රයිට් එහෙනම් අපි කතා කරා අයියා. රයිට් දැන් අපි ඔක්කොම කතා කරලා තියෙන්නේ. රයිට්. එතකොට අර අපි වීඩියෝ එක බලන්න නැත්නම් වීඩියෝ එක ටුට්ටක් බලමුකෝ. දැන් ආපහු මම පොඩ්ඩක් වීඩියෝත් එක්ක ගිහිල්ලා බලමුකෝ. කියලා මේකෙන් පින්ජේ එළිය තියෙන කොටස. මොකද්ද මේකට කියන්නේ? ද්‍රවීකාරකය. මේකෙන් තමයි වාෂ්පයේ වායුව ආපහු ද්‍රව කරන්නේ. ද්‍රවීකාරකය. ද්‍රවීකාරකයෙන් මොකද වෙන්නේ? මතකද? ද්‍රවීකාරකයෙන් වෙන්නේ වාතයේ තියෙන සාමාන්‍ය වායුගෝලීය වාතයේ තියෙන උෂ්ණත්වය අඩුයි. හැබැයි මේකෙන් ගලා යන වායුවේ මෙන්න මේ බටේ හරහා ගමන් කරන වායුවේ උෂ්ණත්වය ඉතාමත් සිලිසස් එක 70ක් විතර. එතකොට ඒකේ තියෙන උෂ්ණත්වය පරිසර වාතයේ තියෙන උෂ්ණත්වයට පිට කරලා දාන එක තමයි කරන්නේ. පිට කරලා දාලා ඒකේ වාතයේ උෂ්ණත්වය යම් කිසි ප්‍රමාණයකට උඩට අඩු වෙන සිලිසස් 45 50 වගේ ඒ උෂ්ණත්වයෙන් මේක ද්‍රවයක් බවට ආපහු පත් වෙන එක තමයි වෙන්නේ. ශීතකාරක වායුව විශීතකාරක ද්‍රවයක් බවට පත් වෙනවා. කියන්නේ ද්‍රවීකාරකය. Just by repeating this cycle over and over, we will be able to achieve a වැඩි දාන continuous සිද්ධ වෙනවා. cooling effect. This cycle is once sustained. මේකේ කරන්නේ ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන තාපය උරාගෙන ෆ්‍රිජ් එකෙන් එළියට පිට කරලා දාන එක. ෆ්‍රිජ් එකෙන් වෙන්නේ. හරි සරලම කිව්වොත් ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන තාපය උරාගෙන ෆ්‍රිජ් එක එළියට පිට කරලා දාන එක තමයි කරන්නේ. වැඩි ප්‍රමාණයක් තාපේ උරාගෙන වැඩි ප්‍රමාණයක් පිට කරලා දානවා නම් ඒක හොඳයි. ඒකේ ඒ කාර්යක්ෂමතාවය වැඩි. ඒවල් පේනවාද ෆ්‍රිජ් එක? රයිට්. Will work well in theory. මේ ඉන්නේ ද්‍රවීකාරකය. කන්ඩෙන්ස් එක. ෆ්‍රිජ් එක එළියේ තියෙන කොට. Issues are. හරි මෙන්න මේ පේන පංකාවක්. මේ පංකාව දාලා තියෙන්නේ මොනවටද? හරි. මේ පංකාව දාලා තියෙන්නේ මේ වාතය ෆ්‍රිජ් එක ඇතුලේ වාතය අර වාෂ්පීකාරකයේ හරහා ගැටෙන එක වේගවත් කරවන්න. රයිට්. මොකද වාෂ්පීකාරකයේ හරහා වාතයේ ගැටෙන ශීඝ්‍රතාවට අනුව තමයි කූල් වීම සිද්ධ වෙන්නේ. කියන්නේ අපි ගත්තොත් එහෙම රයිට්. අපි ගත්තොත් එහෙම ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන වාතය රත් වෙච්ච වාතය ඉක්මනට ගැටෙන්නේ නැත්නම් මේ කොයිල් එකේ මෙන්න මේ බටේ මෙන්න මේ වාෂ්පීකාරකේ මොකද වෙන්නේ? මේ වාෂ්පීකාරක උෂ්ණත්වය ගොඩක් තියෙන ශීතකාරක ගමන් කරන ශීතකාරක ද්‍රවයේ හරි උෂ්ණත්වය ගොඩක් වැඩි වුණාට ගොඩක් අඩු වුණාට උෂ්ණත්වය ගොඩක් අඩු වුණාට මේ තාපය ගැටෙන්නේ නැත්නම්
මේ ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන තාපය ඉවත් කරන්න බෑනේ ලේසියෙන්. ඒකින්ද මේ ෆෑන් එක දාලා කරන්නේ මේ ගැටීම කාර්යක්ෂම කරන එක. වැඩිපුර වාතය ප්‍රමාණයක් ෆ්‍රිජ් එකේ තියෙන රත් වෙච්ච වාතය ප්‍රමාණයක් අර කූල් ශීතකාරක ද්‍රවය ගමන් කරන වාෂ්පීකාරකේ ගැටෙන එක. එතකොට එහෙම ගැටුණාම තමයි ඉක්මනට මේ කූල් වීමේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. ෆ්‍රිජ් එකේ තියෙන තාපය ඉක්මනට අර බටේට නැත්තම් අර වාෂ්පීකාරයකට දාන්නේ පිට කරලා දාන්නේ වාෂ්පීකාරකේ තියෙන ද්‍රවය පිට කරලා දාන්නේ අන්න ඒ වෙලාවට. ඒක මේ තියෙන අයිස් බැඳෙනවා. ඔය තියෙන අයිස් බැඳීම. හරි අයිස් බැඳුනම බලන්න වෙන වැඩේ මේ අයිස් බැඳුනහම මේ පරිසරයේ තියෙන වාතයට ගමන් කරලා අර ගොඩක් කූල්ලා තියෙන මේක හරහා ඒ කියන්නේ ගොඩක් කූල්ලා තියෙන වාෂ්පීකාරකේ හරහා මෙන්න මේ තියෙන බටේට මේ වාතය ගැටෙන්නේ නැහැ නේ කිලින්ම ගිහිල්ලා මේ වාතය ගැටෙන්නේ නැතුව ගියාම මොකද වෙන්නේ අර කූල් වීම සිද්ධ වෙන්නේ ගොඩාක් හිමීට මොකද හේතුව තමයි මෙයා කොහොමද දැන් අයිස් බෙන්ලා තිබ්බහම මෙන්න මේ දැන් මේකේ තමයි මෙන්න මේක තමයි මෙන්න මේ බටේ හරහා තමයි ඇතුලෙන් ගමන් කරන්නේ වාෂ්පීකාරක ද්‍රවය කියලා ගොඩක් කූල්ලා තියෙන ද්‍රවය කියලා පරිසරයේ වාතය ඇවිල්ලා මේකේ ගැටෙන්න ඕන වාතයේ තියෙන කියන්නේ ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන රත් වෙච්ච වාතය තාපය ඉවත් කරන්න මේක ගැටෙන්න ඕන. හැබැයි ගැටෙන්නේ නැහැ මේ කූල් අයිස් බෙදලා තිබ්බට පස්සේ. ඒකින්ද තමයි මේකට තාපන දඟරයක් වෙනලා තියෙනවා. ඒ කියන්නේ මේක අයිස් බෙදුනම මේ තාපන දඟරේ මේ ගොඩක් රත් වෙනවා. රත් වෙද්දි මේකේ අයිස් ටික ඔක්කොම දී වෙලා යනවා. ඒක ඔටෝමැටික් සිද්ධ වෙනවා. ඒක කරලා තියෙන්නේ මේකේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න. ෆ්‍රිජ් එකේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න. නැත්තම් නිකන් අපි කරන්ට් එක පිච්චෙනවා මොකද කම්ප්‍රෙසර් එක කැරගෙනවනේ. හරි. ඒ කියන්නේ සම්පීඩක කැරගෙනන කොයිල එතකොට කරන්ට් එක පිච්චෙනවා වැඩි. හැබැයි කූල් වීම සිද්ධ වෙන්නේ අඩුයි. රයිට්. දැන් මේක අසල දාලා තියෙන මේ කළු පාටින් දාලා තියෙන මෙන්න මේ හීටින් රොඩ් එකක් දාලා තියෙන හීටින් රොඩ් එක දාලා තිබ්බට පස්සේ මොකද වෙන්නේ මේක දී වෙලා යනවා අයිස් ටික එකපාර. අපි මේක හීට් කරපුවම ඇස් ටික දී වෙලා යනවා. ඒ වගේම මේ වාෂ්පීකාරකේ මෙහෙම තියෙනවා මේ වාෂ්පීකාරේ වාට පේනවා ඇති මේ තියෙනවා මේ ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන වාෂ්පීකාරකේ ඔන්නෝම ඉරිරි ඔන්නෝම තියෙනවා මේ තියෙන සිසිලන වරක් ඒ කියන්නේ මෙහෙම මේ වාෂ්පීකාරක බටේ මෙහෙම යන අතරතුර ඒක අතරතුර මෙහෙම සිසිලන වරක් පොඩි ප්ලේට් දාලා තියෙනවා මොකද්ද මේ සිසිලන වරල් දාලා තින්නේ ඇයි අර රේඩියේටර් එකේ සිසිලන වරල් දාලා තියෙන හේතුවම තමයි මේකේ සිසිලන වරල් දාලා තිබ්බට පස්සේ මේ සිසිලන වරල්ලුත් අර රේඩියේටරේ වාෂ්පීකාරකයේ තියෙන ශීතකාරක ද්‍රවයේ ඍණ 15 වගේ ශීතකාරක ද්‍රවයේ අර උෂ්ණත්වය අඩු ද්‍රවයේ තරම් කූල්ලා තමයි මෙයක් තියෙන්නේ. ගොඩක් උෂ්ණත්වය අඩුවෙන් ඉන්නේ. එතකොට තාපය ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන රත් වෙච්ච වාතය මේකේ ගැටෙද්දි අර සිසිල්න වරල්ලුත් ඉක්මනට මොකද කරන්නේ තාපය ට්‍රාන්ස්මිට් කරන එක. තාපය ඉක්මනට උඩාගෙන ඉක්මනට පිට කරලා දානවා. තාපය ඉක්මනට උඩාගෙන තාපය ඉක්මනට පිට කරලා දානවා. එතකොට අර ශීතකාරක ක්‍රියාව ඉතාමත් වේගෙන් සිද්ධ වෙනවා. රයිට්. ඔන්න ඔය ටික තමයි ඔයාලට පැහැදිලි කරන්න ඕනේ. ඔය ටික තමයි පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ. හරි මම නෝට් එක දෙන්නම් ඔයාලට. හරි නෝට් එක දෙන්න. සරවද්දා ලියා ගන්න. සරවද්දා ලියා ගන්න. සරවද්දා ලියා ගන්න. සරවද්දා ලියා ගන්න. වාෂ්ප සම්පීඩන ශීතකරණ පද්ධතියක වාෂ්ප සම්පීඩන ශීතකරණ පද්ධතියක වාෂ්ප සම්පීඩන ශීතකරණ පද්ධතියක වාෂ්ප සම්පීඩන ශීතකරණ පද්ධතියක භාවිත වන තරලය ශීතකාරකය ලෙස හැඳින්වේ. ශීතකාරකය ලෙස හැඳින්වේ. එය ඉතා අඩු තාපාංකයක් සහිත
වාෂ්පශීලී ද්‍රවයකි. එය ඉතා අඩු තාපාංකයක් සහිත වාෂ්පශීලී ද්‍රවයකි. එය ඉතා අඩු තාපාංකයක් සහිත වාෂ්පශීලී ද්‍රවයකි. එය ඉතා අඩු තාපාංකයක් සහිත වාෂ්පශීලී ද්‍රවයකි. එන ඉතාමත් අඩු උෂ්ණත්වයකදී මේක ද්‍රවය වාෂ්ප බවට පත් වෙනවා. ශීතකරණයකට විදුලිය ලබා දීමේදී ශීතකරණයකට විදුලිය ලබා දෙන්නේ එහි ඇති මෝටරය ක්‍රියා කරවීමටයි. ශීතකරණයකට විදුලිය ලබා දෙන්නේ එහි ඇති මෝටරය ක්‍රියා කරවීමටයි. මෝටරය මගින් සම්පීඩකය ක්‍රියා කරනු ලබයි. 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 ඒකටම ලියන්න සම්පීඩකයේ ලෙස පිස්ටන් වර්ගයේ පොම්ප වැඩි වශයෙන් භාවිතා කරයි. සම්පීඩකයේ ලෙස පිස්ටන් වර්ගයේ පොම්ප වැඩි වශයෙන් භාවිතා කරයි. සම්පීඩකයේ ලෙස පිස්ටන් වර්ගයේ පොම්ප වැඩි වශයෙන් භාවිතා කරයි. ආයතරවත් දාලා ලියන්න. එම සම්පීඩකය සාදා ඇත්තේ වායුවක් සම්පීඩනය කිරීම සඳහාය. එම සම්පීඩකය සාදා ඇත්තේ වායුවක් සම්පීඩනය කිරීම සඳහාය. එයට ද්‍රව සම්පීඩනය කළ නොහැකි බැවින් සම්පීඩකයේ තුලට ද්‍රව අවස්ථාවේ පවතින ශීතකාරකය ඇතුළු වීම මගින් සම්පීඩකය කැඩී යාමට හෝ එහි මෝටරය පිලිස්සී යාමට හැකිය. right. ඊට පස්සේ අවසාන වශයෙන් අපි මේකේ ක්‍රියාවලිය පොඩ්ඩක් ලියාගමු. හරි. තව පොඩි දේවල් ටිකක් තියෙනවා ලියන්න. මේක පොඩ්ඩක් ක්‍රියාවලිය අපි ලියාගමු. දැන් අපි කතා කරපු විදිහට ඒ වචන වලින් දාලා පොඩ්ඩක් ලියමු. right. ඡේදයක් විදිහට ලියන්න. මුලින් මාතෘකාව දාගන්න. ශීතකාරක චක්‍රය. රෙෆ්‍රිජරේටර් සයිකල් කියලා අපි කියන්නේ ඉංග්‍රීසියෙන්. ශීතකාරක චක්‍රය මාතෘකාව ශීතකාරක චක්‍රය. හරි ශීතකාරක චක්‍රය තමයි ඔයාලා ඇඳලා තියෙන්නේ. right. ශීතකාරක චක්‍රය පොඩ්ඩක් ලියමු. මාතෘකාව දාලා ලියන්න ඡේදයක් විදිහට. ලියන්න. වැඩි පීඩනයේ හා වැඩි උෂ්ණත්වයේ පවතින ශීතකාරක වායුව වැඩි උෂ්ණත්වය සහ වැඩි පීඩනයේ පවතින ශීතකාරක ද්‍රවය ලියන්න. වැඩි උෂ්ණත්වය සහ වැඩි පීඩනයේ පවතින ශීතකාරක ද්‍රවය ප්‍රසාරණ කපාටය තුළට ඇතුළු වේ. 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 ප්‍රසාරණ කපාටය තුලින් ගමන් කිරීමේදී
ප්‍රසාරණ කපාටය තුලින් ගමන් කිරීමේදී එම ශීතකාරක ද්‍රවයේ උෂ්ණත්වය සහ පීඩනය එම ශීතකාරක ද්‍රවයේ ප්‍රසාරණ කපාටය තුලින් ගමන් කිරීමේදී එම ශීතකාරක වායුවේ එම ශීතකාරක ද්‍රවයේ මෙතන ශීතකාරක ද්‍රවයක් තියෙන්නේ ශීතකාරක ද්‍රවයේ එම ශීතකාරක ද්‍රවයේ උෂ්ණත්වය සහ පීඩනය ඊටම අඩු වගයකටපත් වේ. ප්‍රසාරණ කපාටය තුලින් ගමන් කිරීමේදී මේ එම ශීතකාරක ද්‍රවයේ උෂ්ණත්වය සහ පීඩනය ඊටම අඩු වගයකටපත් වේ. ඊටම අඩු වගයකටපත් වේ. එසේ පීඩනය අඩු වගයකටපත් වීමේදී එම ශීතකාරක ද්‍රවයේ එසේ පීඩනය ඊටමත් අඩු වගයකටපත් වීමේදී එම ශීතකාරක ද්‍රවයේ තාපාංකය ඊටමත් අඩු වගයකටපත් වේ. ඍණ ගණන් වෙන්නත් පුළුවන් ඈ. තාපාංකය ඊටමත් අඩු වගයකටපත් වේ. තාපාංකය එම ශීතකාරක ද්‍රවයේ තාපාංකය ඊටමත් අඩු වගයකටපත් වේ. එම ඊතා සිසිල් ශීතකාරක ද්‍රවය වාෂ්පීකාරකය තුලින් ගමන් කිරීමේදී එම ඊටමත් සිසිල් ද්‍රවය ශීතකරණය තුල ඇති වාෂ්පීකාරකය තුලින් ගමන් කිරීමේදී එම ඊටමත් සිසිල් ද්‍රවය ශීතකරණය තුල ඇති වාෂ්පීකාරකය තුලින් ගමන් කිරීමේදී ශීතකරණය තුල ඇති රත් වූ වාතයේ තාපය උරා ගනිමින් ශීතකරණය තුල ඇති වාතයේ තාපය උරා ගනිමින් ශීතකාරක ද්‍රවයේ උෂ්ණත්වය මද වශයෙන් වැඩි කරයි. ශීතකාරක ද්‍රවයේ උෂ්ණත්වය මද වශයෙන් වැඩි කරගනි. ශීතකාරක ද්‍රවයේ උෂ්ණත්වය මද වශයෙන් වැඩි කරගනි. ශීතකාරක ද්‍රවයේ උෂ්ණත්වය මද වශයෙන් වැඩි කරගනි. ශීතකාරක ද්‍රවයේ උෂ්ණත්වය මද වශයෙන් වැඩි කරවා ගනි. මෙහිදී ශීතකාරක ද්‍රවය වායුවක් බවට පත්වන අතර ශීතකාරක ද්‍රවය වායුවක් බවට පත්වන අතර ශීතකරණය තුල රත් වූ වාතයේ ඇති තාපය ඉවත් වීම නිසා ශීතකරණය තුල ඇති රත් වූ වාතයේ තාපය ඉවත් වීම නිසා එම වාතයේ සිසිල් වේ. නැත්නම් ශීතකරණය තුල සිසිල් වේ. එම වාතය සිසිල් වේ. right. ශීතකාරක වායුව උෂ්ණත්වය සහ පීඩනය අඩු ශීතකාරක වායුව සම්පීඩකය හරහා ගමන් කිරීමේදී සම්පීඩනය වී එම වායුවේ උෂ්ණත්වය සහ පීඩනය ඉතා විශාල අගයකටපත් වේ. ඉතා වැඩි අගයකටපත් වේ.
උෂ්ණත්වය සහ පීඩනය ඉතා වැඩි අගයකට පත් වේ. සෙල්සියස් එක 70 80 වගේ. හරි. එම ශීතකාරක වායුවේ උෂ්ණත්වය සහ පීඩනය ඉතා වැඩි අගයකට පත් වේ. එම සම්පීඩිත වායුව ද්‍රවීකාරකය තුලින් ගමන් කිරීමේදී එම තාපය වායුගෝලීය වාතය වෙත මුදා හරි. එම අධික තාපයෙන් කොටසක් වායුගෝලීය වාතය වෙත මුදා හරි. නැත්නම් පරිසරය වෙත මුදා හරි. වායුගෝලීය වාතයෙන් මුදා හරි. එහිදී උෂ්ණත්වය ශීතකාරක වායුවේ උෂ්ණත්වය යම් කිසි දුරකට අඩු වී එය නැවත ද්‍රවයක් බවට පත් වේ. එහිදී ශීතකාරක වායුවේ උෂ්ණත්වය යම් කිසි දුරකට අඩු වී එය නැවත ද්‍රවයක් බවට පත් වේ. ශීතකාරක ද්‍රවයක් බවට පත් වී හරි. ශීතකාරක ද්‍රවයක් බවට පත් වේ. නැවත ද්‍රවයක් බවට පත් වේ. right. ද්‍රවයක් බවට පත් වේ. මෙහි උෂ්ණත්වය යම්කිසි ප්‍රමාණයක් අඩුවද මෙම ශීතකාරක ද්‍රවයේ උෂ්ණත්වය යම්කිසි ප්‍රමාණයක් අඩුවද මෙහි උෂ්ණත්වය යම්කිසි ප්‍රමාණයක් අඩුවද මෙම ද්‍රවයේ උෂ්ණත්වය යම්කිසි ප්‍රමාණයක් අඩුවද සාපේක්ෂව එය වැඩි උෂ්ණත්වය සහ වැඩි පීඩනය පවතී. එම ද්‍රවය ප්‍රසාරණ කපාටය හරහා ගමන් කිරීමේදී උෂ්ණත්වය සහ පීඩනය අඩු වී නැවතත් ඉහත ක්‍රියාවලියම සිදු වේ. ඔය වැඩේ තමයි එතකොට ඕකේ වෙන්නේ. එතකොට නැවත නැවතත් ඔය වැඩේම තමයි සිද්ධ වෙන්නේ. right. හරි. එතකොට ඔය කොටස් තමයි තියෙන්නේ. මේකේ අපි මේ වගේ ද්‍රවීකාරක වලට කියලා කියනවා අපි මේ જાති ද්‍රවීකාරක වලට කියනවා අපි වාතයෙන් සිසිල්වන ද්‍රවීකාරක කියලා. මොකද පරිසරයේ බාහිර වාතයෙන් තාප ඉවත් කරන්නේ. ඒකට වාතයෙන් සිසිල්වන ද්‍රවීකාරක කියලා කියනවා. එහෙම නැතුව මේ තාපේ මොකක් හරි ජලයට නැත්තම් ද්‍රවයකට උදාහරණ තිබ්බනම් මේක ද්‍රවයේ ගිල්ලා ද්‍රවයට උදාහරණ තිබ්බනම් අපි ඒවට කියනවා ද්‍රවීකරණ ජල සිසිලන ද්‍රවීකාරක. ජල සිසිලන ද්‍රවීකාරක කියලා කියනවා. මේක ජලයට උදාහරණය නම් මේ තාපේ ජල සිසිලන ද්‍රවීකාරක කියලා කියනවා. මේවට කියන්නේ මේවට කියන්නේ වාතයෙන් සිසිලන ද්‍රවීකාරක කියලා. ජලයට උදාහරණයක් තිබ්බනම් ජල සිසිලන ද්‍රවීකාරක කියලා අපි කියනවා. right. ඊට අමතරව මම අර කලින් කිව්ව එක මොකද්ද? අර ෆ්‍රිජ් එකේ අයිස් බැඳෙන්නේ එකෙන් මොකක්ද වෙන හානිය? right. එන්නේ ඒ විස්තර ටික තියෙනවා. ඒක 2020 අහලා තියෙන ප්‍රශ්නයක්. හරි මම ඒකත් කියන්න. ඒකත් ලියලා දාන්න. right. ප්‍රශ්නයක් විදිහට ලියා ගන්න. මේකත් අපි ලියලා ඉමේල් කරමු. ප්‍රශ්නයක් විදිහට ලියා ගන්න. ප්‍රශ්නේ ලියා ගන්න. ශීතකාරකයේ සහ අධිශීතකාරක කුටීරය අතර තාප හුවමාරු කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීම සඳහා
තාප හුවමාරු කාර්යක්ෂමතාව තාප හුවමාරු කාර්යක්ෂමතාව තාප හුවමාරු කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීම සඳහා ශීතකරණවල යොදා ඇති තාක්ෂණික ක්‍රමවේද තුනක් සඳහන් කරන්න. ශීතකරණවල යොදා ඇති තාක්ෂණික ක්‍රමවේද තුනක් සඳහන් කරන්න. right ක්‍රමවේද තුනක් සටහන් කරන්න. right අංක 1 කියලා ලියන්න. අංක 1 තාප හුවමාරු සිද්ධ කරන්න අපි ගෝ ෆෑන් එකක් දානවා. right ඒතර ෆෑන් එකක් දැම්මම පස්සේ අධි ශීතකරණේ දාන ෆෑන් එක යන ඒ තාපය අපි ගත්තොත් එහෙනම් වාතය සංසරණය කරන වේගය වැඩි, පහළ සංසරණය කරන වේගය අඩු. අන්න ඒ වගේ එතන යොදලා තියෙන අධි ශීතකරණය යොදලා තියෙන ද්‍රවීකාරකයේ අපි ගත්තොත් එහෙම ද්‍රවීකාරකයේ ශීඝ්‍රතාව වාෂ්පීකාරකයේ ශීඝ්‍රතාව වැඩි, අර ශීඝ්‍රතාව අඩු යනවා. එහෙනම් දාලා තියෙනවා. එතකොට අපි මුලින්ම කතා කරමු මුලින්ම ලියා ගන්න පංකාව. right ලියා ගන්න අංක 1 පංකාවක් මගින් වාත හුවමාරුව වේගවත් කිරීම. පංකාවක් මගින් වාත හුවමාරුව වේගවත් කිරීම. පංකාවක් මගින් වාත හුවමාරුව වේගවත් කිරීම. අංක 1 පංකාවක් මගින් වාත හුවමාරුව වේගවත් කිරීම. right ඒකේ අර්ථය ලියා ගන්න. හැටින් වාෂ්පීකාරකයේ හරහා වාතයේ ගලා යන වේගය වැඩි කරන විට වාෂ්පීකාරකයේ හරහා වාතයේ ගලා යන වේගය වැඩි කරන විට සංවාතනය මගින් වන තාප හුවමාරු ශීඝ්‍රතාව වැඩි වීම. සංවාතනය මගින් වන තාප හුවමාරු ශීඝ්‍රතාව වැඩි වීම. සංවාතනය මගින් වන තාප හුවමාරු ශීඝ්‍රතාව වැඩි වීම. right එතකොට ෆෑන් එක දැම්මට පස්සේ අර වාෂ්පීකාරකේ අර දඟරේ වාතය වදිනවා වැඩි. එතකොට ශීතකරණ ක්‍රියාවලිය සිද්ධ වෙන වැඩි. මොකද තාපය ඔක්කොම ඉවත් වීම ඉක්මනට සිද්ධ වෙනවා. අංක 2 ලියන්න. අයිස් බැඳීම වළක්වන තාපන දඟර භාවිතය. අයිස් බැඳීම වළක්වන තාපන දඟර භාවිතය. හීට් කොයිල් එකක් දාලා තිනවා. අයිස් බැඳුනොත් එහෙම ටක් ගාලා හීට් කරලා ඒ අයිස් ටික දී කරලා දාන්න. right ඒක යටතේ ලියන්න. අයිස් බැඳුන විට වාෂ්පීකාරකයේ හා වාතය අතර තාප හුවමාරුව වළකන වාෂ්පීකාරකයේ සහ වාතය අතර තාප හුවමාරුව වළකන තාප පරිවාරකයක් ලෙස අයිස් තට්ටුව ක්‍රියා කරයි. ඒ දෙන්න අතර තාපේ හුවමාරු වෙන්නේ නැහැ. අරයා මැදින් ඉන්න. ක්‍රියා කරයි. එම නිසා තාප දඟර භාවිතයෙන් අයිස් දී කරේ. එම නිසා තාප දඟර භාවිතයෙන් අයිස් දී කරේ. අංක 3 ලියන්න. වාෂ්පීකාරකයේ සිසිලන වරල් භාවිතය. වාෂ්පීකාරකයේ සිසිලන වරල් භාවිතය. ඒක ඇත්තට ලියා ගන්න. සිසිලන වරල් භාවිතයේදී තාප හුවමාරුව සඳහා වැඩි වර්ගඵලයක් ලැබේ. එමගින් තාප හුවමාරුව කාර්යක්ෂමව සිදුවේ. right එතකොට ওই ටික තමයි තියෙන්නේ. අධි ශීතකරණයක් ගත්තට පස්සේ සාමාන්‍ය යට ශීතකරණයට වඩා යට කොටසට වඩා ගොඩක් සිසිල් කරන්න ඕන වැඩි ශීඝ්‍රතාවය. එතකොට අපි අයිස් බැඳෙනවා නම් තාපන දඟර යොදන්න ඕන.
අයිස් ටික දී වෙලා යන්න. ඒ වගේම ෆෑන් එක දාන්න ඕන. ෆෑන් එක දැම්මම තමයි වාත ඉක්මනට අර ගහ එක ගැටෙන්නේ. ඒ වගේම සිසිල්න වරල් දැම්මම තාපය ට්‍රාන්ස්මිට් වෙන, කියන්නේ තාපය ඉක්මනට උරාගෙන ඉක්මනට පිට කරන එක වැඩි වෙනවා. රයිට් තමයි වෙන්නේ. රයිට් එතකොට ওই ටික තමයි කතා කරමු තියෙන්නේ අපිට. මේ පාඩම සම්පූර්ණයෙන් ඉවරයි. මේ පාඩමෙන් කොටසක් එන්න පුළුවන් ඔටෝමොබයිල් ප්‍රශ්නේ 140ක් ගිය අවුරුද්ද ඇවිල්ලා. සාමාන්‍ය ඔටෝමොබයිල් ප්‍රශ්නේ 10%ක් 120ක් 130 තමයි ඔහොමම තමයි ආවේ. හැබැයි ගිය අවුරුද්ද වෙද්දී ඒක 2020 වෙද්දී 140ක් ඔටෝමොබයිල් ප්‍රශ්නේ මේ පාඩමෙන් ඇවිල්ලා තියෙනවා. 60ක් ඇවිල්ලා තියෙනවා ඔටෝමොබයිල් වලින්. මේක මේ වගේ කොටස් ටික තමයි එන්න පුළුවන්. කොයි AC එන්න පුළුවන්, නැත්නම් අර මන් දුන්නා වගේ අපි කතා කරා වගේ පද්ධතියක් එන්න පුළුවන්. හයිඩ්‍රොලික් නැත්නම් නියුමැටික් නැත්නම් වාත මේ වායු සම්ප්‍රේෂණ ක්‍රමයක් එන්න පුළුවන්. ওই තුනෙන් තමයි එකක් තමයි එන්න පුළුවන්. හරි. එතකොට ඒ ටික අපි කතා කරලා ඉවරයි. හරි. අපි එනම් ඊළඟ දවසේ හම්බෙමු. නයිට් කට්ටියම good night. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ගැටලුවක් තියෙනවා නම්. රයිට් නෑනේ. හරි. අපි එනම් ඊළඟ දවසේ හම්බෙමු.